ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අදත් දිවයින පුරා තද වැසි පවතින වැසි තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ. බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 30% දක්වා ඉහළට. ජල විදුලි උත්පාදනයත් 31% දක්වා ඉහළ යයි. දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳ පොළට ලිට්‍රෝ සමාගම පවසයි. ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය එමානුවෙල් මැක්‍රෝන්ට. දිවයින වටා පහළ වායුගෝලයේ කැළමිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිවෙතිනක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහිදී බස්නාහිර සබර්ගමුව මධ්‍යම වයඹ උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ. මේ අතර දිවයිනේ දිස්ත්‍රික් 8ක් සඳහා නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙලෙස නායෑම් පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවේ. මේ අතර පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 26 සිට 30 දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එමෙන්ම මවුසා කැලි සහ කාසලරි ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය ඉහළ දමන බවටද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. මේ අතර අධහැරෙන අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර රාජාංගන ජලාශයේ වන්දරොටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 4900ක ජල ධාරිතාවක් කලාව වෙත මුදා හැරෙන බවයි ජලාශ භාර නිලධාරීන් දැනුම් දෙන්නේ. එමෙන්ම දැදුරුවේ ජලාශයේ වන්දරොටු 5ක්ද අඩි 3 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දැදුරුවේ සහ කලාවේ භාවිත කරන ජනතාව දැඩි ලෙස සැලකිලිමත්ව සිටිය යුතු බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. පවත්නා වර්ෂාපතනය හමුවේ මෙරට ජලාශවල ජල මට්ටම 50%කින් ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ පවතින තත්ත්වය අනුව මෙම මාස 18 වනදා සිට විදුලි කප්පාදුව තව දුරටත් අවම වන බවයි. 16-17 දමන සුමානේ සතියන්තයේදී විදුලි කප්පාදුව සිදු වෙන්නේ පැය 2යි විනාඩි 15ක්. එයත් සිදු වෙන්නේ උදේ 8 සිට 5 දක්වා. විදුලිය නිපදවලා ඒ අනුව විදුලි කප්පාදුව ලබන 18 ඉඳන් අඩු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. අපි බැලුවොත් එහෙම දැන් අපිට විශාල වැසි ප්‍රමාණයක් ලැබෙනවා. අපි දැක්ක මීට සුමාන දෙකකට කලින් අපිට තිබ්බේ 120ක් පමණ වුණු ධාරිතාවයක් අපේ රිසර්වයර්ස් වල. පහුගිය සතිය ඇතුළත අපිට තිබ්බ 120 ප්‍රමාණය 150කින් වැඩිලා අපිට 130ක ප්‍රමාණයක් දැන් අපිට තියෙනවා ජල ධාරිතාවයක්. ඊළඟ සතියේදී අපිට විශාල වශයෙන් වැසි ලැබීමට නියමිතයි. එහෙම ලැබුණොත් එහෙම අපිට පුළුවන් අපේ ප්‍රභයන් තුනෙන්ම එකතු කරලා ලැබෙන ධාරිතාව අපිට විදුලිය කැපීම අවම කරලා කටයුතු කර ගැනීමේ විශාල හැකියාවක් තියෙනවා. මෙම මස 13, 14, 15 යන දිනයන්වල කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ගත් තීරණේ කිසිදු වෙනසක් නොමැති බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර අද සහ හෙට යන දෙදින තුල පැය 4ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. මහජන උපයෝගීතා කොමිසම ඊට අදාළ අවසර ලබා දී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව උදෑසන 8:30 සිට රාත්‍රී 10:45 දක්වා කාලය තුල විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. උදෑසන 8:30 සිට උදෑසන 10:45 දක්වා සහ සවස 5:30 සිට රාත්‍රී 7:15 දක්වා A, B, C සහ D කලාපවලට විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. දහවල් 1 සිට සවස 3:15 දක්වා G, H, I කලාපවලටත් සවස 3:15 සිට 5:30 දක්වා J, K, L කලාපවලටත් රාත්‍රී 7:15 සිට රාත්‍රී 9 දක්වා
AFGH කලාපවලටත් විදුලි කපාදුව සිදු කෙරෙනු ඇති. ඊට අමතරව රාත්‍රී 9 සිට රාත්‍රී 10:45 දක්වා JKL කලාපවල විදුලි කපාදුව සිදු කෙරෙන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ ගත වූ දින 3ක කාලය තුල දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳ පොළට නිකුත් කිරීමටද පියවරගත් බවයි. ලිට්‍රෝ සමාගම සඳහන් කළේ හෙට දිනේද තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි. මේ අතර ඉන්ධන පෙරවුම් හල්වල ඉන්ධන බෙදා හැරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහාය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා. පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනාගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබා දී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන හල් වෙත ලබා දීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත් වීම මත සිදු කෙරෙනු ඇති. කෙසේ වෙතත් එම ඉන්ධන හල්වලින් පාරිභෝගිකයන් වෙත ඉන්ධන බෙදා හැරීමේදී නොයෙකුත් අඩුපාඩු සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වී ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉන්ධන පෙරවුම් හල් හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබෙනවා. ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පෙරවුම් හල් හිමියන් සමග සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවරගෙන ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 12 සහ 13 14 යන දිනවල ඩීසල් සහ පෙට්‍රල් කෑන් සහ බූලි වලට ලබා නොදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා සඳහන් කළේ කෘෂි කර්මාන්තයේ නිරත පිරිස් ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරීවරයාගේ අවසරය රැගෙන ආ යුතු බවයි. විශේෂයෙන්ම ඔබ දන්නවා පසුගිය කාලය පුරා ඉන්ධන පිරවුම් වල අසල යම් ආකාරයක දිගු පෝලිම් ඇති වෙලා තිබුණා. කොහොම වුණත් මේ මොහොත වෙනකොට අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා යම් කිසි ප්‍රමාණයකට ඒ අවශ්‍ය ඉන්ධන තොග ඉන්ධන පිරවුම් හල් සඳහා ලබා දීමට. විශේෂයෙන්ම පසුගිය දින 4ක කාලය තුල මම මේක අනිවාර්යයෙන් ඔබට කිව යුතුයි. පසුගිය දින 4ක කාලය තුල ඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් අපි බෙදා හැරීමට කටයුතු කළා තියෙනවා. ඊයේ දවසේ පමණක් ඉරිදා දිනේ පමණක් මෙට්‍රික් ටොන් 11000ක් අපි බෙදා හැරියා. සෙනසුරාදා දිනේ එය 10000කට ආසන්න ප්‍රමාණයක් හැටියට තමයි වාර්තා වෙන්නේ. දෛනික පරිභෝජනීය මෙට්‍රික් ටොන් 5500ක්. හැබැයි ඒක ඒ ප්‍රමාණය මේ පහුගිය පෙබරවාරි සහ මාර්තු මාසයන් වල විශේෂයෙන්ම අප්‍රේල් මේ මුල් සතිය තුල එය 7500කට ආසන්න ප්‍රමාණයකට ඉහළ ගින් තියෙනවා. මේකට හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් වාහන සඳහා අවශ්‍ය රථ වාහන සඳහා අවශ්‍ය ඒ රථයේ තිබෙන ඉන්ධන ටැංකියට ලබා ගන්නවට අමතරව විශාල ඉන්ධන ප්‍රමාණයක් ඒ පාරිභෝගිකයන් විසින් නැත්නම් ඒ එක පැත්තකින් රථවාහන හිමියන් අනිත් පැත්තේ සාමාන්‍ය කණ්ඩායම් මෙම ඉන්ධන තොග එකතු කර ගැනීමේ ව්‍යාපාරයක් පැවතුණා. මේ සම්බන්ධයෙන් අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට සාකච්ඡා කරා. අපි තීන්දුවක් ගත්තා 12 13 14 දිනයන්හි කියන්නේ හෙට අනිද්දා සහ ඊළඟ දවසේ විදුලි බලය කැපීමක් සිද්ධ නොවන නිසා අපි මූලික පියවරක් හැටියට ඉන්ධන කෑන් වලට ලබා දීම නතර කරන්න. ඒ අනුව හෙට දිනේ සිට ඉදිරි දින 3 තුල බූලි එහෙම නැත්නම් කෑන් වලට ඉන්ධන ලබා දීම නතර කරනවා. කොහොම වුණත් අපි දන්නවා මේ කාලය කාර්මික කටයුතු වල නියලා ඉන්නේ ගොවිමාතුන් විශාල පිරිසක්. ඔවුන්ගේ කුෂිකාර්මික කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් මේ ලබා දීමට අපි ක්‍රමයක් සකස් කරා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න කුසි කර්ම පර්යේෂණ නිලධාරී මහත්මයා ග්‍රාම සේවා නිලධාරී මහත්මයා මගින් තහතික් කළා අදාළ පෙරෝම් හලෙන් ලබා ගන්න කියන. මේ වන විට රට තුළ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සඳහා විදෙස්ගත විවිධ පුද්ගලයන් සහ සංවිධාන ඖෂධ දිවයිනට ලබා දීමට කැමැත්තෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ශනල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එම ඖෂධ පාරදෘශ්‍යභාවයකින් බෙදා හැරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදු කරන බවයි. අන්තරේ ඒ වගේම අපගේ පිට රටවල් වල ඉන්න වෛද්‍යවරුන්ගේ විදේශගතව ඉන්න අපගේ ශ්‍රමිකයන්ගෙන් අපි ආරාධනා කරා අපිට
ඖෂධ සහ උපකරණ ලබා දෙන්න. මේ අපිට බෑ රෝගීන් රෝහලට එනකොට වෛද්‍යවරුන් විදියට බෙහෙත් නැහැ කියලා කියන්න. අපිට ඒ හින්දා වෛද්‍යවරුන් විදියට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට ඒ වගේම සියලුම සෞඛ්‍ය අර්බුදවලදී මේ රටේ නායකත්වය ගත්ත කණ්ඩායම විදියට අපිට මේ සඳහා යම්කිසි ක්‍රමවේදයක් හදන්න වෙනවා. මේ ජනතාව රෝහලට එද්දී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ සෞඛ්‍යයට තියෙන අයිතිය තහවුරු කිරීමට ඒකට ප්‍රතිචාර දක්වමින් අපිට මේ සති අන්තයේ පුරාවට විදේශ රටවල ඉන්න අපගේ වෛද්‍යවරුන් ඒ වගේම විදේශගතව ඉන්න විවිධ වෘත්තිකයන් අපිට කතා කරලා මේ වෙන විට අපිට සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කරලා තියෙනවා. එහිදී ඒ සඳහා ඒ අවශ්‍ය ලයිස්තු අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාගෙන තියෙනවා. මේ වෙන විට අපිට ලබා දීලා තියෙන ලයිස්තුවේ අත්‍යවශ්‍ය ඖෂධ විතරක් මේ ලයිස්තුවේ 237ක අඩුවක් තියෙනවා. අපි ඒක අද දවස ඇතුළත අපගේ වෙබ් අඩවිය හරහා ජනතාවට නිකුත් කරනවා. එතකොට ජාත්‍යන්තරව ඉන්න සංවිධාන, අපගේ වෛද්‍යවරු, ඒ වගේම විදේශීය රටවල් වල ඉන්න පුද්ගලයන්ට පුළුවන් අපිට සහයෝගය ලබා දෙන්න මේ ඖෂධ සහ අපිට අවශ්‍ය අනිත් ද්‍රව්‍ය වලින් 19ක ලිස්ට් එකක් අපිට දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම අපි විදේශගත ඉන්නේ ජනතාව අපිට කතා කරලා කියන දේ තමයි පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකසන්න අපි එවන ද්‍රව්‍ය ඖෂධ ජනතාවගේ අතට යනවා කියන කාරණය තහවුරු වන ක්‍රමවේදයක් සකසා දෙන්න කියන කාරණය තමයි ඉල්ලන්නේ. අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමාන්ගෙන් අද දවසේ ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා මේ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අපේ වෛද්‍යවරුනුත් ඇතුළත් කරලා මිටුවක් පත් කරන්න කියලා. රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ සාමය ඇති කිරීම උදෙසා යුක්‍රේනයේ කිසිදු කොටසක් රුසියාවට ලබා දීමට තමන් සූදානමක් නොමැති බව යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ සාමය ඇතිකිරීම උදෙසා යුක්‍රේනයේ කිසිදු කොටසක් රුසියාව වෙත ලබාදීමට තමන් සූදානම් නොමැති බව යුක්‍රේන ජනාධිපති වොල්ඩිමිර් සෙලෙන්ස්කී විසින් අවධාරණය කර තිබෙනවා. ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය 2014 වසරේදී රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය ඈඳාගත්තද ක්‍රිමියාව රුසියානු භූමියක් ලෙස තමන් කිසිවිටක පිළි නොගන්නා බවයි. එමෙන්ම පවතින යුදමේ වාතාවරණය හමුවේ රුසියාව විසින් සිය මීළඟ ප්‍රහාරය සඳහා සොල්දාදුවන් දසදහස් ගණනක් සංකේන්ද්‍රණය කරන බවටද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ නැගෙනහිර කලාපය වෙත රුසියාව විසින් මේ වන විටත් සිය ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවට යුක්‍රේන හමුදා විසින් දැනුම් දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් පවතින යුදමේ වාතාවරණයේ නිමාවක් නොවීම හේතුවෙන් යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව්හි ඉදිරි කාලයේ ඉතා දුෂ්කර වනු ඇති බවටයි යුක්‍රේන හමුදා අවධාරණය කර ඇත්තේ. එමෙන්ම පසුගිය දින තුන තුළ යුක්‍රේනයේ ඊසාන දිග කලාපයන්ට සහ ඒ අවට නගරවලට දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවත් ඒ හරහා සිවිල් ජීවිත ගණනාවක්ම අහිමි වී ඇති බවටත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම රුසියානු හමුදා ගිනිකොන දෙසින් රුසියානු පාලනය යටතේ පවතින ලිසියුම් නගරයෙන් ඉදිරියට පැමිණ කාර්කිව් නගරය අල්ලා ගනු ඇතැයි යුද විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. එහෙත් රුසියානු හමුදා මේ වන විටත් සම්පත් හිඟයකින් සහ හමුදා නිලධාරීන්ගේ හිඟේ සමග පොරබදිමින් සිටින බැවින් ඔවුන් කාර්කිව් නගරය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමට උත්සාහ දරාවිද යන්න අවිනිශ්චිත බවත් යුද විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා. මේ අතර යුක්‍රේනය සහ රුසියානු බලධාරීන් අතර මානුෂීය කොරිඩෝ 9කට එකඟවීමෙන් පසු තවත් යුක්‍රේනියානුවන් රැසක් අද යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවලින් පිටව යාමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව මරිපෝල් සහ අනෙකුත් ගිනිකොන දිග නගරවල සිට සපොර්ෂියා වෙත සහ ලුහාන්ස්ක් කලාපයේ නගර කිහිපයක ජනතාව ඉවත් කිරීමට මෙම මාර්ග භාවිත කරනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලින් මිනිසුන් ඉවත් කිරීමට තවත් දුම්රිය 6ක් සූදානම් කර ඇති බවද විදේශ වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් සිවිල් ජනජීවිතය කෙරෙහි දැඩි පීඩාවන් එල්ල කර ඇති මෙම යුදමේ වාතාවරණය හැකි විගස නිමා වී ලෝක සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේත් අවම මට්ටමකින් වාර්තා වුණා. එමෙන්ම අද පස්වරුවේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 33 දෙනෙකු වාර්තා වූ බව
වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,62,592ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේද මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,489ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3,603ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වුණේ 6,42,500ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. රාජ්‍ය සේවා අමාත්‍යාංශය අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙසයි පසුගියදා ප්‍රකාශයට පත් කළේ. එමෙන්ම රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ එළැඹෙන උත්සව සමය වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බවයි. ඉන්දිය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තොගෙන් කොටසක් අද දිනේ මෙරටට ළඟා වන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් බදුරණේ ජයවර්ධන මහත්මිය සඳහන් කළේ අදාළ තොගය ලැබුණු වහාම සතුස අලවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි. සතුස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 130ක මිලකට අලෙවි කරන බවද වෙළඳ අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා. මේ අතර අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදා හැර ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. පානීය ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ බියක් ඇතිකර නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය සඳහන් කළේ සිය පවිත්‍රාගාර තුළ නිසි ප්‍රමිතියට අනුකූලව පවිත්‍රකරණය සිදු කරන ජලය තත්ත්ව පරීක්ෂාවකින් අනතුරුව ආරක්ෂිත බව තහවුරු කර ජනතාව වෙත බෙදා හැරීම සිදු කරන බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොවන බවයි. මේ අතර උත්සව සමය වෙනුවෙන් 13 සහ 14 යන දිනවල විශේෂ ජලමුරයක් නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා එලෙස ජලය නිකුත් කෙරෙන බවයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පෙර දිනට සාපේක්ෂව අද පෙරවරුවේ එළවලු කිලෝග්‍රෑම් ලක්ෂ 30කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ එළවලු රැගෙන එන ගොවීන් සහ එළවලු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් වැඩි වශයෙන් පැමිණ සිටි බවයි. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා සහ කැකිර යන එළවලු වර්ග හැර අනෙකුත් සෑම එළවලු වර්ගයක්ම ඉහළ මිලකට අලෙවි වී තිබෙනවා. නෝගත් ගම්වැසියන් නොගත් ඉංජිනේරුවන් කළ අසහාය මිනිසා ගැනයි අද කතාව. බලන්න ඔවුන් මේ කරන දේ විශ්වාස කරන්න ටිකක් අමාරුවෙයි. ඒත් ඔබට විශ්වාස කරන්නම වෙනවා මේ ඉන්නේ ඉංජිනේරුවන් බව. මේ කතාව ලියවෙන්නේ ඉන්දියාවේ අතිශය දුෂ්කර ප්‍රාන්තයක. ඔවුන්ට බීමට පිරිසිදු ජලය නැහැ, විදුලිය ආදී පහසුකම් නැහැ. පොතක් පැන්සලක් කෙතිනකවත් ඔවුන්ගේ නෙත ගැටිල නැහැ. එදාවේල පමණයි ඔවුන්ගේ ජීවිතවල අරමුණ වෙලා තිබුණේ. ඒත් ඔවුන්ගේ ඒ අරමුණට වඩා වෙනස් ලෝකයක්, පිරිසිදු නිරෝගී ජීවිතයක් ඔවුන් සතුවිය යුතු බව ඔවුන්ට කියා දුන්නේ සංචිත බංකර් රෝයි. නියගෙන් ඉන්දියාවේ දුෂ්කර පලාත්වල මිනිසුන් අත්විඳින පීඩාව සියසින් දකින බංකර් ඊට විසඳුමක් ගැන හිතනවා. ඒත් නගරවල ඉන්න බොහෝ උගතුන් මේ වගේ පිටිසර පලාත්වල සේවයට එන්න අකමැති බව බංකර් හොඳින්ම දැනගෙන හිටියා. ඒ වගේම මේ ගම්වැසියන් ගැන බලධාරීන්ගේ ඇස නොගැටීම ගැනත් බංකර් හිටියේ කනස්සල්ලෙන්. ඒ දේවල් එක්ක මේ ගම්වැසියන්ගේ වතුර ප්‍රශ්නයට පිළිතුරු හොයන්නේ කොහොමද? විසඳුමක් දුන්නත් ඒ උපකරණ පොම්පාගාර ආදිය හරිහැටි ක්‍රියාත්මක කරන්න, නඩත්තු කරන්න මේ ගම්වැසියන්ට පුළුවන් වෙයිද? සංජිත් හිතුවේ ඒ ගැන. නගරේ උගතුන් උනත් පිටිසර ගම්වල නූගතුන් උනත් ඒ හැමෝම මිනිස්සු. ඒ කියන්නේ මනසින් උසස්, මොළය දියුණු මිනිස්සු.
ඒ නිසා සංජිත් උගත් නූගත් වචන දෙක අමතක කර මනසින් උසස් මේ දුෂ්කර ගමේ මිනිස්සු එක්ක ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න වුණා. ගමේ මිනිසුන්ගේම මහන්සියෙන් වලවල් හාරමින් ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. විවිධ උපකරණ භාවිත කරන හැටි, ඒවා ක්‍රියාත්මක වන හැටි, ඒ හැම දෙයක් ගැනම දැනුම සංජිත් ගම්වැසියන්ට ලබා දුන්නා. වතුර ප්‍රශ්නය විතරක් නෙවෙයි, විදුලි බලයත් මේ ගම්මානවලට ලබා දෙමින් නගරවල තියෙන හැම පහසුකමක්ම ඔවුන් වෙත ගෙන එන්න සංජිත් මහන්සි වුණා. බලන්න, නූගතුන් යයි හංවඩු ගසා සිටි ගම්බද කාන්තාවන් සංජිත් ලබාදුන් දැනුමින් මේ ඉලෙක්ට්‍රොනික් උපකරණ හසුරුවන හැටි හිතන්නවත් පුළුවන්ද? පරිපත ආදිය ඔවුන්ගේ දෑතින්ම නිමවන හැටි, අවසානයේ ඔවුන්ගේ ගමට අවශ්‍ය සූර්ය පැනලය විදුලි පද්ධතියම නිමවෙන්නේ මේ කාන්තාවන්ගේ අතින්. ඉතින් නූගතුන් වුවත් මිනිසුන්ගේ වටිනාකම තේරුම්ගත් සංජිත් අවසානයේ ඔවුන් වෙනුවෙන්ම බෙයාෆූට් නමින් පාසලක් ආරම්භ කරනවා. අද ඒ පාසලේ ගම්බද කාන්තාවන් දරුවන් ඇතුළු අසරණ මිනිසුන්ට ඉංජිනේරු තාක්ෂණික දැනුම, ස්වයං රැකියා, පවුල් නඩත්තු උපදේශන ඒ හැම දෙයක්ම ලබා දෙනවා. නුහුරු නුපුරුදු ඉගෙනීම සංජිත්ගේ මහන්සියෙන් හුරු පුරුදු කරගත් නිසාම ඔවුන් අද සුහුරු ගතුන්. ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාව නිසාම සංජිත් ඉන්දියාවේ පත්මශ්‍රී ඇතුළු ඉතා විශාල ජාත්‍යන්තර සම්මාන රසකට පාත්‍ර වුණා. ඒත් ඒ සියල්ල අභිභවන සංජිත්ගේ වටිනාකම ඔබ මේ දුටු රූපරාමු පෙළ. ආයෙත් බලන්න, හැන්දෑවකගේ පිළිකන්නක ලිඳක් ළඟ නඩයක් පිටින් එක්වී ඕප දූප කියවූ ඒ කත අද විදුලි පරිපත ට්‍රාන්සිස්ටර එක්ක හරි හරියට ජීවිතයේ තරඟයට මුහුණ දෙන හැටි. ඔව්, ඔබටත් පුළුවන් ඒ ගැන හිතන්න. දැනවධානය විදෙස් පුවත් වෙත. ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටේ ජය හිටපු ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හට හිමිව තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටේ මේ වන විට ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. එහිදී පළමු වටේ ජය එමානුවෙල් මැක්‍රෝන් හට හිමි වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අන්ත දක්ෂිණාංශික ප්‍රතිවාදියෙකු වන මාරි ලේපෙන් ඒ අනුව ඔහු සමග ජනාධිපති දුහරය වෙනුවෙන් දෙවන වටේ සඳහා තරඟ කරනු ඇති. මැක්‍රෝන් හට පළමු වටේ ජය හිමි වුවද දෙවන වටය ඊට සාපේක්ෂව තරඟකාරී විය හැකි බවයි විදේශ විචාරකයන් පෙන්වා දෙන්නේ. මැක්‍රෝන් පළමු වටේ ඡන්ද 27.6ක් ලබාගෙන ඇති අතර මාරි ලේපෙන් ඡන්ද 23.41ක් ලබාගෙන තිබුණා. මේ අතර පාකිස්තාන ජාතික සභාව විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂහබාස් ෂරීෆ් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා. සිය සොහොයුරු ෂහබාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගේ නවාස් කණ්ඩායම අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් පරාජයට පත් කිරීමත් සමග නැවතත් පාකිස්තානයේ වෙත පැමිණීමට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දැනට ලන්ඩනයේ වාසය කරන නවාස් ෂරීෆ් එළැඹෙන මස මුලදී පාකිස්තානයේ වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂිත බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අඛණ්ඩව තෙවරක් පාකිස්තානයේ අගමැති දුහුරේ හෙබ වූ නවාස් ෂරීෆ්ට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වූ අතර පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේදී ඔහු ලන්ඩනයේ බලා පිටත්ව ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලාහෝර් මහාධිකරණයෙන් අවසර ලබා දීමත් සමගයි. ෂැන්හයි නුවර කේන්ද්‍ර කොටගෙන පැතිරුණු නව කොවිඩ් රැල්ල මර්ධනය කිරීමට චීන බලධාරීන් ගනු ලැබූ දැඩි පියවර ඇමරිකාව විසින් විවේචනය කිරීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ෂැන්හයි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයේ නිලධාරීන් සහ පවුල්වල සමාජිකයන්ට ඉන් නික්මෙන ලෙස දැනුම් දුන්නේ කොවිඩ් ව්‍යාප්තිය මෙන්ම එය මැඩලීමට චීනය ගෙන ඇති දැඩි සීමාවන් විවේචනයට ලක් කරමින්. එහෙත් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාව විසින් තම රටට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන බවයි. ෂැන්හයි නුවර මේ වන විට මුහුණ දෙන්නේ 2019 වසර අගදී වුහාන් නුවරින් ඇරඹුණු කොවිඩ් වසංගතයේ දරුණතම ව්‍යාප්තියටයි. ඒ අනුව ගත වූ දිනේත් ෂැන්හයි නුවරින් නව කොවිඩ් ආසාදිතයන් 25000කට අධික පිරිසක් හඳුනාගෙන තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය.
හෙට අප්‍රේල් 12 වෙනිදා. SWRD බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ 1956 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. මෙරට කීර්තිමත් සිවිල් නිරධාරියෙකු මෙන්ම ඉතිහාසඥයෙකු පුරා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් පෝල් පීරිස් මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1959 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. අභ්‍යවකාශ ගත වූ පළමු මිනිසා බවට සෝවියට් අජටාකාශ ගාමියෙකු වූ යූරි ගගාරින් පත් වූයේ 1961 වසරේ අප්‍රේල් මස 12 වන දිනයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රී 7:30ට අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි. එත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.